समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विज्जा चरण संपन्नो सुगतो लोकविदो अनुत्तरो पुरुष धम्म सारथि सत्तः देव मनुष्यानं बुद्धो भगवाति श्रद्धा बुद्धि संपन्न කාරුණික පින්තුනි ඉතින් අද දිනේදී මේ විදිහට සදහම් සාකච්ඡාවක් සිද්ධ කරන්නට හේතු කාරණා වන්නේ එක්සත් ජනතා පෞර සංවිධානයේ සදහම් පෞර වැඩසටහන මගින් ඇසළ පොහොය නිමිත්තෙන් පවත්වන ලබන ධර්ම සාකච්ඡාව තමයි මේ විදිහට අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා දායකත්වයේ අනුග්‍රහය දක්වන්නේ එක්සත් ජනතා පෞර සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ සුදත් ජයසුන්දර මහත්මයාත් ඒ වගේම තමයි සභාපතිනිය නාගරික මන්ත්‍රී නෙළුම් රේණු සේනාරත්න මැතිණිය ඇතුළු කොට ගත්තා මේ සම්භාවනීය අමුත්තන් තමයි මේ ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් සදහම් පෞර ඒ ධර්ම සාකච්ඡාමය වැඩසටහන සඳහා සහභාගී වෙන්න සහ අනුග්‍රහය දක්වන්නේ. ඉතින් අපි මේ අවස්ථාවේදී මාතෘකා කරගත්තේ ඔබට අහල හුරු පුරුදු ගාතාවක්. සමහර විට පුංචි දරුවට පවා මේක පාඩම්. ඉතිපිසෝ පාඨය කිව්වොත් අපි ඇහුවොත් යම් කෙනෙක් ඔබ භාග්‍යතුන් හසේ හඳුනාගන්නේ කොහොමද? දැන් අපි සමහර විට මිනිස්සුන්ගෙන් අහනවා අපේ සමීපයට ආවට පස්සේ බුදුහාමුදුරුව දන්නවද? බුදුහාමුදුරුව අඳුරනවද? එහෙම කියලා අහපුවම් ස්වාමීනි ඔව් අපි දන්නවා. බුදුහාමුදුරුව කොයි වගේද කියලා අපම් බොහෝ දුරට ඒගොල්ලන්ගේ අදහස තියෙන්නේ මේ රූපයකින් දකින බුදු කෙනෙක් ගැන. ඒ කියන්නේ නැත්තම් පිළිමයකින් අබපු බුදුරජාන් වහන්සේ ගැන තමයි අදහස තියෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ වක්කලී භික්ෂුවට පවා කිව්වේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති යමෙක් ධර්මයේ දකින්නෝ නම් හෙතෙම තමයි මාව දකින්නේ කියලා. ඉතින් අද වර්තමානික සමාජයේ දිහා බැලුවට පස්සේ සමහර විට බුදුහාමුදුරුව අඳුරන්නේ නැහැ. ධර්මයේ හඳුනන්නේ නැහැ. සංඝයා හඳුනන්නේ නැහැ. එකිනෙකාට ගෞරව කරන්නේ නැහැ. ශික්ෂාවට ගෞරව කරන්නේ නැහැ. ඒතර ඔන්න ඔය කාරණා තථාගත ශාසනයේ ජින ශාසනයේ විනාශ වීම පිණිස පවතින බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. මොනවද? බුදුරජාණන් වහන්සේට ගෞරව නොකිරීම ගෞරව කරන්න නම් බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා හඳුනා ගන්නට ඕනේ. දැන් අපි අපේ අම්මා තාත්තට ගෞරව කරනවා නම් අපි අපේ අම්මා තාත්තා කියන්නේ කවුද කියලා අඳුර ගන්නට ඕනේ. ඊළඟට ධර්මයට ගෞරව කරන්නට නම් ධර්මයේ මොකක්ද කියලා හඳුනා ගන්නට ඕනේ. හඳුනාගන්නේ නැත්නම් අඳුරන්නේ නැත්නම් ගෞරව කිරීමක් කියන එකක් අපිට බලාපොරොත්තු වෙීමේ හැකියාවක් නැහැ. ඊළඟට සංඝයාට ගෞරවේ නැහැ කියනවා. ඊළඟට සංඝයාට ගෞරව කරන්න නම් සංඝයා කියන්නේ කවුද කියලා හඳුනා ගන්න වෙනවා. දැන් අපි සමහර විට ඇහුවොත් එහෙම ඔය ඇත්තෝ සංඝයා හඳුනනවද කියලා ඒගොල්ලෝ හිතන්නේ මේ සිවුරු දරාගත්තු පිරිසක් තමයි සංඝ කියලා. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් මේ සංඝ කියන එකට තියෙනවා. න මොණ්ඩකේන සමනෝ අබ්බතෝ අලිකං බණං ඉච්ඡාලෝභ සම්පන්නෝ සමනෝකින් භවිෂ්‍යති යනාදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා තියෙනවා. කියන්නේ ලෝභයෙන් සහ ආශාවෙන් වලින් පිරීලා නම් කසාවතක් පෙරවූ පමණින් හිස මුඩු කරපු පමණින් එයා පැවිද්දෙක් බවට පත් වෙන්නේ නෑ. පැවිද්දෙක් නම් පැවිදි ගුණධර්ම තියෙන්නට ඕනේ. ඒතර ඒ ගුණධර්ම කොහොමද කියන එක තථාගතයන් වහන්සේගේ සංඝයා කෙබඳු ආකාරයේද කියන එක අපිට ගන්නට තියෙන්නේ. ඒ දහම් ගුණ, සංඝ ගුණ සහ බුදු ගුණ කියන මෙන්න මේ තුනම එකට කැටිකොල්ල තමයි මේ දේවල් ගන්නට තියෙන්නේ. ඊළඟට අපි බැලුවොත් එහෙම එකිනෙකාට ගෞරව කිරීම කියන එක අද සමාජයේ බොහෝ දුරට නෑ. ඒ කියන්නේ අම්මා තාත්තට ගෞරව කරන්නේ නෑ. සමහර අම්මා තාත්තා දරුවට ගෞරව කරන්නේ නැහැ. වැඩිහිටියන්ට ගෞරව කරන්නේ එකිනෙකාට ගෞරව නොකිරීම. ඒ වගේම තමයි ශික්ෂාවට ගෞරව නොකිරීම. දැන් මේ කරුණු පහ සමාජයේ විද්‍යාමාන වෙනවා. ඒ විද්‍යාමාන වෙනවා කියලා කියන එක සමාජයේ පරිහානිය පිණිස පවතිනවා කියන එක. ඒතර යම් කෙනෙක් මේ තථාගත ශාසනය ආරක්ෂා කරන්න ඕන නම් එයා මොකද කරන්න ඕනේ? බුදුහාමුදුරුව හඳුනා ගන්නට ඕනේ. ගෞරව කරන්න නම් හඳුනා ගන්න එපා. ධර්මයේ හඳුනා ගන්නට ඕනේ.
සංඝයා හඳුනා ගන්න ඕනේ. එකිනෙකාට ගෞරව කරන්න පටන් ගන්න ඕනේ. ශික්ෂා සමාදන්ව වාසය කරන්න ඕනේ. අන්නේ තාක්කල් මේ තථාගත ශාසනය ආරක්ෂා වෙනවා. ඉතින් අපි මේ වැඩසටහන සිද්ධ කරන්නේ ඇසළ පොහොය නිමිති කොටගෙන. ඇසළ පොහොය කියලා කියන්නේ හරි විශේෂී පොහොය, සුවිශේෂී පොහොය දිනයක්. මේ කොරෝනා තත්ත්වයට එක්ක ආගමික ස්ථාන විවෘත කළත් බොහෝ දුරට මිනිස්සු වෙනද තරම්ම විහාරස්ථාන වලට පැමිණෙන්නේ නැති වේවි. නමුත් මේ පොහොය දවසේ තියෙන වැදගත්කම ගැන අපි කතා කරොත් මේ පොහොය කියලා කියන්නේ පස්මහා බැලුම් බලලා බෝධිසත්වයන් වහන්සේ මහමායා දේවියගේ මව් කුස පිළිසඳගත්තු පොහොය දිනය තමයි මේ ඇසළපුන් පොහොය දිනය කියලා කියන්නේ. ඒ වගේම තමයි බෝධිසත්වයන් වහන්සේ මෙලොව එළිය දැකලා මේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදුරුවක් කියන මෙන්න මේ කරුණු හතර දැකලා ගිහිගිය අත්හැරලා ගියපු දවස. දැන් එතෙන්දී ගිහිගිය අත්හරිනකොට මාරේ පෙනී ඉඳලා කියන ඔබ යන්නට එපා. ඔබට දවස් 7කින් සක්විති රජකම හිමි වෙනවා. ඒ සක්විති රජකම බාර ගන්න කියලා. දැන් ওই විවිධ මතිමතාන්තර තියෙන තථාගතයන් වහන්සේ බෝධිසත්ව අවස්ථාවේදී ගිහිගේ හැර යාම සම්බන්ධව. කියන්නේ යශෝදරාට නොකිය ගියා. එහෙම කියන නමුත් අපි පෙළදහමත් එක්ක සංසන්දනය කරපුවම භාග්‍යතුන් වහන්සේ විස්තර කරන දෙමාපියන් හඬක් දීම තමයි මම ගිහිගේ අත්හැරලා ආවේ. දැන් ඔබ බලන්න ඔබට මහලුව හමු වෙලා නැද්ද? හමු වෙලා තියෙනවනේ. ඔබට ලෙඩින් ඉන්නේ දැකලා නැද්ද ඔබ? දැකලා තියෙනවා. ඔබ මේ මලගෙවල් වල ගිහිල්ලා නැද්ද? ගිහින් තියෙනවා. නමුත් ඔබට ගිහි අත්හැරලා මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා හිතලා තියෙනවද? නෑ. බෝධිසත්වයන් වහන්සේගේ චින්තන ධාරාව වෙනස්. උන්වහන්සේ කල්පනා කරේ මොකද්ද? වයසට යනවා. මමත් වයසට යනවා. මමත් මේ ස්වභාවයට පත් වෙන මේ ස්වභාවයේ නැතුව ඉන්න විදිහක් නැද්ද? කොච්චර භෞතික සැප සම්පත් තිබුණත් වයසට අනේක නවත්තන්න බැයි නම් මේ ජීවිතෙන් ඇති ඵලය කුමක්ද? ඊළඟට චන්න මොහොත් ලෙඩ වෙනවා. මමත් ඒ වගේ ලෙඩ වෙනවද? ඔව් ඔබ වහන්සේත් ලෙඩ වෙනවා. එහෙනම් ලෙඩ වෙනවා නම් මේ ලෙඩවීම නවත්තන්න බැයිද? මැරෙනවා නම් කොච්චර දේවල් තිබුණත් කොයිතරම් ආදරේ කරුණාව සෙනෙහස දක්වන බිරින්දෑවරු දූපුත්තු සේවක සේවිකාව හිටියත් සියල්ල අත්හැරලා යන්න වෙනවා නම් මරණයටපත් වෙන මේ මරණය නවත්තන්න පුළුවන් ක්‍රමවේදයක් නැද්ද? ඊට පස්සේ තමයි පැවිද්දෙක් දකින්නේ. පැවිද්දෙක් දැකලා තීරණය කරනවා මේ පැවිද්ද සත්‍ය හොයනවා. ඒ වගේ මමත් සත්‍ය හොයන්නට පටන් ගන්න ඕනේ. දැන් ඔබ මලගෙවල් වල ගියාට කවදාවත් ඔහොම හිතලා නැහෙනේ. මාත් මැරෙනවා. සමහර විට මලගෙවල් වල ගියාම හිටියට වඩා ලස්සනයි කියනෝනේ. ඒ තරමට සුන්දරත්වයෙන් ඒක ඔප්නම්බල තියෙන්නේ. අපේ ශරීරය දිහා අපි නිකමට හැරිලා බැලුවොත් කොයි වගේද? ඇට නහර වලින් බැදලා මස් පුරවලා ඊට පස්සේ සමෙන් පිරියම් කරපු ශරීරයක්නේ. ඇස් දෙකෙන් කබ වැగిරෙනවා. කන් දෙකෙන් කලාඳුරු වැగిරෙනවා. නහයෙන් සෙම සොටු වැగిරෙනවා. උදේ පාන්දර නැගිට්ටම මුඛයෙන් දුර්ගන්ධය හමනවා. සෙම පිට එනවා. ඒ වගේම තමයි මුත්‍රා මාර්ගයේ මුත්‍රාත් මල මාර්ගයෙන් අසුචිත් බැහැ වෙනවා. ශාරීරියේ සෑම රෝම කෝපයෙන්ම දහදිය වැగిරෙනවා. ඒ ශරීරය අපි සැපයි කියලා අරගෙන ඒක පිනවන්න උත්සාහවත් වෙනවා. මං කියන්නේ අපි ඒ චින්තනය ගැන හදාරන්න ඕනේ. අපි ඒ ගැන ටිකක් නිදහසේ භෝගිතියක් ළඟට ගිහිලා විහාරස්ථානයකට ගිහිලා කල්පනා කරොත් අපිට මේ ශාරීරික යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙනවා. මං කියන්නේ මේක තේරුම් අරගෙන අනේ මේ ජීවිතේ වැඩක් නැහැ කියලා අර නෙගටිව්ව හිතන්න කියන එක නෙවෙයි. තමන්ගේ ශරීරයේ පිරිසුදු කරගෙන හරි යහපත් විදිහට ජීවත් වෙ මේ සත්‍ය අවබෝධ කරන්න වෑයම් කරන එක. ඒ වෑයම පටන් ගත්ත දවස තමයි බෝසත්යන් වහන්සේ ඇසළපුන් පොහෝ දිනේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ බෝසත්යන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා ධර්මය අවබෝධ කරගෙන මේ ධර්ම චක්‍රය පරිවර්තනය කරන්න පටන් ගත්ත දවස තමයි ඇසළපුන් පොහෝ දිනේ කියන්නේ පස්වක මහණුන්ට. දැන් අද සමහර අය හිතනවා මේ බණ අහපු ගමන් සෝවාන් වෙන්නට ඕනේ කියලා. ඒකටත් කදිම නිදසුණක් ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් ගන්න පුළුවන්. පස්වක මහණුන් කියලා කියන්නේ ලේසිපාසු පිරිසක් නෙවෙයි. උන්වහන්සේලාට අරහත්ත්වේ සාක්ෂාත් වෙන්නත් දින 5ක් ගියා. කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා දෙනමක් පින්නපාතේ ගියා. අපි ඉතිරි තුන්නමට මම අවවාද කර අපි 6 දෙනා මේ දෙනම ගෙන අපු පින්නපාතෙන් යපුණා. තුන්නමක් පින්නපාතේ ගියා. අපි තිදෙනේ ඒ 3 දෙනා ගෙන ආපු ආහාර වන්දල ඒකෙන් යපිලා මං අනිත් අයට අවවාද අනුශාසනා කරා. එතකොට ඒ අවවාද අනුශාසනා අහලා ඒ 5 වෙනි දිනේදී තමයි අරහත්ත්වේ සාක්ෂාත් කරන්න පළවෙනි දවසේ සෝවාන් වෙන්නේ කවුද? කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පමණයි. එහෙනම් මේ ධර්මයේ කොයිතරම් ගැඹුරුද? මේ ධර්මයේ කොයිතරම්නම් අවබෝධ කරගන්න අපහසුද කියන එක ඒකෙන් අපිට විද්‍යාමාන වෙනවා. ඉතින් මේ ගැඹුරු ධර්මයට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන්නේ කොහොමද? දැන් අපි බැලුවොත් මේ මුහුදට එකපාරට නෙවෙයි යන්න තියෙන්නේ.
කියන්නේ ක්‍රමක්‍රමයෙන් තමයි මොහොත ගැඹුරු වෙන්නේ. මේ ශාසනයත් එහෙමයි. ක්‍රමක්‍රමයෙන් තමයි අපිට නිවන කරා යන්නට තියෙන්නේ. ඒකේ මූලිකම අවධිය තමයි මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම හදාගන්න එක. ඒකට අපි ආකාරවති ශ්‍රද්ධාව කියලාත් කියනවා. නැට අමූලිකා ශ්‍රද්ධාව කියලාත් කියනවා. ඒතර අපිට පුළුවන් නම් යටත් පිරිසෙන් මේ බුදුහාමුදුර කියන්නේ කවුද කියලා යම් අවබෝධයකටපත් වෙලා සරණ යන්න. ඇත්තටම දැන් අපි දැන් කළෙත් ඒකනේ. දැන් ගොඩක් විහාරස්ථානවල සාම්ප්‍රදාන කුලව කරන්නේ මොකද්ද? ආවට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුහාමුදුරුවෝ සරණ යන්න කියනවා. ඒක සම්ප්‍රදාය. සාම්ප්‍රදාන කුල මම ඒකට එකඟයි. මොකද මේ සම්ප්‍රදාය කඩල සුණු විසුණු කරන්න කියලා නෙවෙයි මම යෝජනා කරන්නේ. අපි සම්ප්‍රදායත් රැකගෙන ඒක අර්ථාවබෝධයේ පිණිස කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඇයි අපි බුදුන් සරණ යන්නේ? ඔබට මෙහෙම විමසීමක් කරන්න. ඔබට තරහක් ඇති වුණාම ඔබගේ හිතේ ස්වභාවය කොහොමද? හිත තැම්පත්ද නැද්ද? හිත වික්ෂිප්තද නැද්ද? වික්ෂිප්තයි. රාගයක් ඇති වුණාම පපුව ඇතුලෙන් පිච්චීගෙන එනවා වගේ නැද්ද? අපිට පුළුවන් නම් තරහ නැතුව ඉන්න. දැන් මේ වෙලාව කොහොමද? මේ වෙලාවේ මම දන්නේ මාත් එක්ක තරහින් ඉන්නවද කියලා. නමුත් එහෙම නැත්තම් මොකද වෙන්නේ? හිතේ පුදුම සැහැල්ලුවක් සැනසීමක් තියෙනවා. ඒ මොකක් වෙච්ච අවස්ථාවද? තරහ යටපත් වෙච්ච අවස්ථාව. රාගේ යටපත් වෙච්ච අවස්ථාව. යම් කෙනෙක්ගේ හිතේ රාගේ සහ මුලින්ම නැත්තම් තරහ සහ මුලින්ම නැත්තම් එයා කොයිතරම් සැපසේ ජීවත් වෙනවද නැද්ද? තරහක් කවදාවත් හටගන්නේ නැත්තම් මොනව කරත් තරහින් නැත්තම් කොච්චර ප්‍රියජනක රූප පෙන්නුවත් රාගය ඇවිස්සෙන්නේ නැත්තම් ඒ වගේ හිතක් කොච්චර සැප විඳිනවද? අන්න එහෙම කරපු කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ හින්දා බුදුහාමුදුරුවන්ට කියනවා රාග, ද්වේෂ, මෝහ ෂේ කරපු නිසා මොකක් කියලාද? අරහං කියලා. මම කියන අන්න ඒක දැනගෙන අපි සරණ යන්න ඕන. එහෙනම් ඒ රාග, ද්වේෂ, මෝහ නැති කරපු බුදුරජාණන් වහන්සේ කුමක් පිණිසද දහම් දෙසුවේ? රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය පිණිස. එහෙනම් අපේ වෑයම කුමක් පිණිස වෙන්න ඕනද? රාග, ද්වේෂ, මෝහ නැති කිරීම පිණිස වෙන්නට ඕනේ. එතකොට යම් දහමක් රාගයේ, ද්වේෂයේ, මෝහයේ ප්‍රහාණය පිණිස යෙදෙනවා නම් ඒ දහම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය. එහෙම කියලා ධර්මයේ සරණ යන්න ඕනේ. යම් භික්ෂුවක් රාගයේ, ද්වේෂයේ, මෝහයේ ප්‍රහාණය වෙන විදිහට දහම් දේශනවා නම් අන්න ඒ භික්ෂුව තමයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා. අන්න ඒ විදිහට සංඝයා අවබෝධයෙන් සරණ යන්නට ඕනේ. අන්න එහෙම වුණොත් මේ ශාසනය අපිට රැක ගන්න පුළුවන්, අපිත් හැදෙන්න පුළුවන්. එහෙනම් මම ඔබට පළවෙනි කාරණේ මම ඔය අරහන් කියන එක සරලව විස්තර කරන්නේ. මොකද මේ විශ්වවිද්‍යාල මට්ටමින් PhD මට්ටමින් මේව සාකච්ඡා කරන්නට අවශ්‍ය නැහැ. අපේ ජනතාව සිංහල මිනිස්සු, අපේ සිංහල මිනිස්සුන් තේරෙන විදිහට මේක කියලා දෙන්නට අවශ්‍ය නිසා. ඊළඟට සම්මා සම්බුද්ධ කියලා කියනවා. කියන්නේ චතුරාර්ය සත්‍ය කාගෙන්වත් අහගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ දැන් අපි නම් ධර්මය අහගන්න එක්කොත් අපි පොත්පත් අධ්‍යයනය කරනවා. නැත්නම් වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගේ විමසනවා. එතකොට දැන් ඔබ සමහර විට භික්ෂුන් වහන්සේලා සම්මුඛයට ඇවිල්ලා ධර්මයේ සාකච්ඡා කරනවා. එහෙමනේ අපි ධර්මයේ අධ්‍යයනය කරන්නේ. තථාගතයන් වහන්සේ එහෙම කළේ නැහැ. තමන් විශ්සෙම මේක මොකද කරගත්තේ? අවබෝධ කරා මොකද්ද? චතුරාර්ය සත්‍යය. දුකක් තියෙනවා නම් දුකට හේතුවක් තියෙන්නත් ඕන. එහෙනම් දුක නැති කරන්නත් පුළුවන්. නැති කරනවා නම් අනිවාර්යෙන් පාරකුත් තියෙන්න ඕනේ කියලා තමන් වහන්සේ තනියම අවබෝධ කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියන මොකක් කියලාද? සම්මා සම්බුද්ධයි කියලා. ඊට විද්‍යාචරණ සම්පන්නයි කියනවා. මම නැවතත් සිහිපත් කරනවා මම මේ ඉතිපිසෝ ගාථාව ඉතා සරලව විස්තර කරනවා මිසක් මේක මේ අර්ථ පද ව්‍යංජන අරගෙන සංදි සමාස ඒ ඔක්කොම බෙද බෙදා දක්වනවා නෙවෙයි. සාමාන්‍ය මිනිසුන්ට මේක වටහාගෙන තමුන්ගේ මනසේ දරා ගන්න තමන්ගේ ශාසුන් වහන්සේ කොයි වගේද කියන එක යම් ආකාරයකට වැටහීමක් ලබා දෙන්නයි උත්සාහවත් වෙන්නේ. එතකොට ඔක අපිට අන්තිමේදී මාලාවක් විදියට ඔක එකිනෙකට බද්ධ කරන්නත් පුළුවන්. අපි එහෙමත් කර මල් මාලාවක් හරියට ගොතනවා වගේ ඉතිපිසෝ ගාතාව ලස්සනට එකිනෙකට එකක් සම්බන්ධ කරලා ගොතන්නත් පුළුවන්. ඊළඟට විචාචරණ සම්පන්න බුදු කෙනෙකුට සුදුසු හැසිරීමකින් භාග්‍යතුන් වහන්සේ යුක්ත වුණා කියලා අපි ඒක සිහිපත් කරගමු. සුගතයි. ඒ කියන්නේ මේ දුක නැති කිරීමේ මාර්ගයේ භාග්‍යතුන් වහන්සේ ගමන් කර ඉතා සුන්දරව අඬා යන්න තියෙන පාරක් නෙවෙයි. දැන් අපි හිතමුකෝ දැන් අපිට ප්‍රිය කෙනෙක් ඉන්නවා, අපිට ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඒ ආදරය කරන කෙනාට මොකක් හරි වුණත් අපිට දුකක් ඇති වෙන්නේ නැද්ද? දුකක් ඇති වෙනවනේ. එතකොට මේ ප්‍රිය දේ නිසා මොකක් හට ගන්නවද? දුක හට ගන්නවා. දැන් ওই ප්‍රිය දේ නිසා දුක හට ගන්නවා කියපුවම් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භාග්‍යතුන් වහන්සේට එක්කෙනෙක් බැන බැනත් ගියා.
ඒ කියන්නේ මේ තමන්ගේ පුතා නැති වෙලා ඉන්නකොට තාත්තට හොඳම දුකයි. තාත්තා අඬ අඬ ඉන්නවා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඕක තමයි ඉතින් ප්‍රිය දේ නිසා තමයි දුක හටගන්නේ කියලා. මේ තාත්තට හොඳටම කේන්ති. කිව්වා කොහෙද ප්‍රිය දේ නිසා දුක හටගන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේට බැන ගියා. ඊට පස්සේ බැන යනකොට අද කාලේ වගේ කඩයක් හරි මොකක් හරි මිනිස්සු එක් රැස් වෙන තැනකට ඕක කිව්වට පස්සේ ප්‍රිය දේ නිසා කොහෙද දුක හටගන්නේ? අපේ දරුවෝ නිසා අපි සතුටු වෙන එක වෙන්නේ. අපේ නෝනල් නිසා අපි සතුටු වෙන එක වෙන්නේ. එහෙම කියලා අර නිකන් අර ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ ඕක කිව්වා. ඔක කොහොම හරි රජමාලිගයටත් ගියා. ගියාට පස්සේ දැන් මල්ලිකා දේවිය කොසල් රත්නතුමාගේ බිසව මේක රජතුමාත් කියනකොට රජතුමාත් කිව්වා මේ තථාගතයන් වහන්සේ දෙයක් කියනකොට ටිකක් හිතලා බලලා කියන්න එපා. දැන් මෙහෙම ප්‍රකාශයක් කරන එක හරිද කියලා. ඊට පස්සේ ඔක මල්ලිකා දේවිය සූක්ෂම විදිහට යම් ආකාරයකට චරපුරුෂයෙක් යොදවලා මේක භාග්‍යවතුන් වහන්සේ ළඟට විමසුවා යවලා. ස්වාමීන් මෙහෙම එකක් කිව්වා. බුදුරජාණන් ඊට පස්සේ උපමාත් එක්කම කියන මොකද්ද? තමන්ගේ පුතා නැති වෙච්චි අම්මා කෙනෙක් මේ වීදියේ අඬ අඬ කෑ ගගහ ගියා. ඒතර ඒ පුතා නිසා මොකක්ද ඇති වෙලා තියෙන්නේ? දුකක් හට අරන් තියෙනවා. ඒ වගේම තමයි තමන්ගේ අම්මා නැති වෙච්ච දුව අඬ අඬ ගියා. ඔය විතර විස්තර කරලා කිව්වට පස්සේ තමයි කොසල් රත්තුමාටත් ඒක තේරෙන්න පටන් ගත්තේ. ඒතර ඒ නිසා තමන්ගේ යම් දෙයක් තදින් ග්‍රහණය කරගෙන ඉන්නවනම් වැඩි යෝන නැහැ. අපි අවුරුද්දේදී කඹ අදිනවනේ. කඹ අදිනකොට ඒ කඹේ අල්ලගෙන ඉන්න තාක්කල් මොකද්ද වෙන්නේ අපිට? අත සෑහෙන්න රිදෙනවා. ඒ කඹේ අත්හැරපු වෙලාවට අපිට පෙරදුමයි තියෙනවා. නමුත් අපේ අතට සහනයක් ලැබෙනවා. බලන්නකො ඉතින් කබා දින්න ගිහිල්ලත් අත් රිද්දවගෙන තමයි අපි ජයග්‍රහණය කරා යන්නේ. ඒ නිසා මේ සසර ගමනේදී මම කියන්නේ බැඳීම් කියන කඹේ අපි අතාරින්න ඕනේ. අතාරින එක අමාරුයි. මොකද අතාරිනකොට මොනවද ගොඩක් දේවල් නැති වෙනවා කියලා දැනෙන්න පුළුවන්. දැන් ඊයේ මගෙන් කෙනෙක් පැනයක් විමසුවා ස්වාමීන් වහන්සේ නිදහසේ ජොබ් කරන්න එක නිදහසේ යම් ආකාරයකට සුළු වැටුපක් සහිතව රැකියාවක් කරන්න පුළුවන්කම තියෙද්දි ස්වාමීන් වහන්සේ ගෙදර අය ඇයි අපිට කියන්නේ හොඳ ජොබ් එකක් හොයාගන්න කියලා. නිදහස තියෙනවා. ඒ තියෙන මුදල ඇති ජීවත් වෙන්න. ඒත් ගෙදරින් කියන මොකද්ද? ඌට වඩා හොඳ රැකියාවක් හොයා. හොඳ රැකියාවක් කියලා කියන්නේ සමාජයේ පිළිගත්තු වැඩි වැටුපක් සහිත රැකියාවක්. ඇයි එහෙම මිනිස්සු සල්ලි හොයන්නේ වැඩිපුරම? කියන්නේ සල්ලි හොයන්න ඕනේ නැද්ද? ඒ සමහර විට කියන්නේ ඕක කියන්න නම් ලේසිය හැමදෙරනේ කරන්න තමයි අමාරු කියලා. ඔබ වහන්සේලාට නම් මොනවද ඉතින් ඔබ වහන්සේලාට හැමදේම හම්බෙනවනේ. අපිට එහෙම නැහෙනේ කියලාත් කියනවා. මං කියන්නේ ඒක නෙවෙයි. සත්වය ඇයි මේ තරමටම කැමති සල්ලි වලට? ඇයි මිනිස්සු සැප හොයන්නේ බාහිරින්? මිනිස්සු සැප හොයන්නේ කොහමද? බාහිරින්. මොනවැන්ද හොයන්නේ? ඇහැ පිනවල සතුටු වෙන්න කැමතියි. කන පිනවල සතුටු වෙන්න කැමතියි. ඇහැ හොඳට පිනවන්න නම් හොඳට සල්ලි ඕනේ. කන හොඳට පිනවන්න නම් හොඳට සල්ලි ඕනේ. නහය හොඳට පිනවන්න නම් දැන් අපි හිතමුකෝ දැන් නහය පිනවන්න කොහොමද සුවඳ ගින්නේ? නේද? එතකොට සෙන්ට් එකක් ගහනකොට කොයි වගේ සෙන්ට් එකක් වෙන්න ඕනද? ඒක හොඳට සුවඳ තියෙන සෙන්ට් එකක් වෙන්න ඕනේ. හොඳට සුවඳ තියෙන සෙන්ට් එකක් ගන්න පුළුවන්ද අඩු මුදලකින්? බෑ. ඒකට මේ ටිකක් වැඩි මුදලක් ඕන. එහෙනම් ඒ වගේ සෙන්ට් එකක් ගන්න හොඳ ජොබ් එකක් කරන්න ඕන. ඉතින් ඊළඟට අපි බැලුවොත් එහෙම දිව පිනවන්න. සම්බෝලය බතුයි පරිප්පුයි හැමදාම කන්න බෑනේ. එහෙම නැත්නම් හොඳට රසවත් ආහාර වේලක් හදන්න නම් මොකක් ඕනද? ඒවට අවශ්‍ය ද්‍රව්‍ය ගන්නට ඕනේ. ද්‍රව්‍ය ගන්න මොකක් කරන්න ඕනද? සල්ලි තියෙන්න ඕනනේ. ඒ සල්ලි උපයන්න නම් මොකක් කරන්න ඕනද? හොඳ රැකියාවක් කරන්න ඕනේ. OT කරන්නත් සමහර විට හොඳ 7 ස්ටාර් වගේ හොටෙල් එකකට ගිහිලා ආහාර වේලක් ගත්තම සමහර විට හොඳට ආහාර වේලක් ගත්තොත් 5-6 දිනක් එක මොකද වෙන්නේ? සමහර විට මුළු වැටුපම ඉවර වෙන්න පුළුවන්. හොඳ ඩෙසර්ට් එකක් එක්ක ආහාර ටික ගත්තොත්. ඉතින් එතකොට ඒ කියන්නේ හොඳ වැටුපක් ඕන. හොඳට දිව පිනවන්න. කය පිනවන්නත් එහෙමනේ. සාමාන්‍යයෙන් මේ බයික් එක්ක යනවට වඩා හොඳයි නේ ත්‍රිවිල් එකක යන එක. ත්‍රිවිල් එකක යනවට වඩා හොඳයි සාමාන්‍ය කාර් එකක යන එක. ඊට වඩා හොඳයි හොඳට AC තියෙන හොඳ වාහනයක යන එක. ඊටත් වඩා හොඳ නිකන් පෙනුමත් හොඳයි ඩිෆෙන්ඩර් එකක් හරි නැත්නම් හමර් එකක් වගේ ඒ වගේ නිකන් අර නැත්නම් BMW එකක් වගේ කියන්න තියෙනවනම් ඊට වඩා හොඳයි කියලා හිතෙනවනේ. ඒ මොකක්ද මේ පිනවන්නේ? කය පිනවන්න. හරි පහසුයි කියන අපිට ඒ වාහනේ ගියම හරි ඇඟට හරි පහසුයි. මේ මොකද්ද පිනවන්නේ? කය. එතකොට ඇහැ, කන, නාසය, දිව, කය කියන වෙන්නේ මේ පංචේන්ද්‍රයන් අපි පිනවන්න හරි කැමති. ඒ පිනවල තමයි අපි මොකක් හොයන්නේ? සැප හොයන්නේ. හැබැයි කොච්චර චිත්‍රපටි පෙන්නුවත් කොච්චර හොඳ සින්දු ඇහුවත් ඇහැ කියනෝද
දැන් සුදත් ගේ කියනෝද සුදත් දැන් නම් ඇත්ත අපි ෆිල්ම් ගොඩක් බැලුවානේ ආයෙ බලන්න ඕනේ නැහැ කියලා කියනෝද? තව හොඳ ෆිල්ම් එකක් ආවත් මොකද වෙන්නේ? ආයෙත් යනවා බලන්න. ඊළාට සින්දුවක් ඇහෙනවා හොඳ සින්දුවක්. ඊට පස්සේ ඒක නම් නියමයි කියලා ඒක අහලා ඉවර කරනවා. ඊට පස්සෙත් කවුරු හරි කෙනෙක් කියනවා එයා කියන නියම සින්දුවක් තියෙනවා කියලා. එතන මොකද කියන්නේ කන? ඒකත් අහමු කියලා කියනවා නැද්ද? ඒකත් අහම කියනවා. ඊළඟට අර අන්දරේ කතාවත් එහෙමනේ. අන්දරේ හොඳටම ආහාර පාන අරගෙන ඉවර වුණාට පස්සේ කියන දැන් නම් මොකුත්ම ගන්න බෑ රජතුමනි කියලා කියනවා. ඒතර කියන අන්දරේ කිරි වගේක් තියෙනවා මොකද කියන්නේ කියලා. කිරි වල දන්න නම් ඉඩ තියෙනවා කියන. ඒකට අර උපමාවකිනුත් පෙන්නවා කියනෝනේ හිර මැදිරියකට මේ මිනිසු ටිකක් දාලා ඔන්න රජතුමා වඩිනවා කියපුවන් ඈත් වෙලා වෙනවා වගේ කියලා. ඒ කියන්නේ දිව පිනවන්න හොඳ දේවල් දෙනවා නම් ඒක ගන්න. හරි. ඒ කියන්නේ කවදාවත් මේ ඇහැ කියන්නේ හරියට ගින්දරට දර දානවා වගේ. ඇහැට රූප පෙන්වලා සතුටු කරන්න හදනවා කියලා කියන්නේ මොන වගේදද? ගින්දරට දර පිදුරු පුළුන් දානවා වගේ. කවදාවත් ඇති කියනවද? ඇති කියන්නේ. මේ පංචේන්ද්‍රයන් පිනවනවා කියන්නේ මේ වගේ දෙයක්. ඒ කියන්නේ කවදාවත් මේ ලෝකේ සතුටක් ලබන්න බැයිද? පුළුවන්. කාමයන්ගේ සැපයක් නැද්ද? කාමයන්ගේ සැපයක් නැත්තම් මෙච්චර මිනිස්සු කාමයේ හොයනවද? කාමයේ සැපයක් තියෙනවා. දැන් හොඳ ෆිල්ම් එකක් බලපුවම සින්දුවක් අහපුවම හොඳ වාහනයක ගියාම සැපක් නැද්ද? තියෙනවා. හැබැයි ඒක తాවකාලිකයි. කෙටි කාලිකයි සැපය. ආස්වාදයක් තියෙනවා වගේම ආදීනවයකුත් තියෙනවා. අපි හිතමුකෝ BMW වාහනයක යනවා කියලා. සාමාන්‍යයෙන් අපි හිතමු කේවක හොඳ වාහනයක යනවා කියලා. ඕක ගිහිල්ලා ලයිට් කනව කර හැප්පුණොත් මොකද වෙන්නේ? ගත්තු ගමන් ඔන්න වාහනේ අලුතෙන්ම ගත්තා. එන ගමන් මොකද වෙන්නේ? ඕක ගිහිල්ලා හැප්පෙනවා ලයිට් කනවක. මොකද වෙන්නේ? හරි සතුටුයිද? නෑ. කියනවා මේකට ඉන්ෂුරන්ස් දාලත් නෑ. ඉන්ෂුරන්ස් දාන්නෙත් නෑ. දැන් ඉතින් මේක කරන්න දෙයක් නෑ. ඉතින් මේක හදන්න අමාරුයි. එහෙම නැත්නම් මේක හදන්න මෙච්චර වේදමක් යනවා. එතකොට මොකද පපුව පිච්චිලා යන්නේ නැද්ද? ආදීනවේකුත් තියෙනවා. එතකොට යම් කෙනෙක් ඒ පිළඹද ආශාව බැහැර කරා නම් එයාට මොකද වෙන්නේ? ඒක තිබුණා කියලා විශේෂ සතුටකුත් නැහැ. නොතිබුණා කියලා විශේෂ දුකකුත් නැහැ. අන්න එතෙන්ට මනසපත් කරන එක තමයි බුදුදහමේ කරන්නේ. ඒ කියන්නේ භෞතිකව සියල්ල අත්හරින්න කියන එක නෙමෙයි. මානසිකව සියල්ල අත්හැරලා භෞතිකව ඒක පාවිච්චි කරනවා තමන්ගේ අවශ්‍යතාවයට විතරයි. එතකොට එයා කැඩුනද කියලා හපන් කැඩුනද කියන එක විතරයි. හැප්පුණාද කියලා වොත් හැප්පුණා. දැන් අපි ඒක හදමු එච්චරයි. ඒක පාවිච්චිට ගන්න බෑද? හරි කමක් නැහැ. ඒක මොනව කරන්නද? ඒ වගේ උපේක්ෂාවටපත් වෙනවා. එතකොට එහෙම මාර්ගය සුන්දරද නැද්ද? ඒ යන මාර්ගය එහෙම අපිට තියෙනවා නම් තියරි එකක් ඇප්ලයි කරගෙන ජීවත් වෙන්න ඒක සුන්දර නැද්ද? සුන්දරයි. මොකද තිබුණත් සතුටුයි නොතිබුණත් සතුටුයි. අන්නේ විදිහට චින්තන ධාරාව පුරුදු කරගෙන තමයි කවුද? බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ නිවන කරා ගියා. කොහොමද ගියේ? සුන්දරවම නිවන කරා ගියා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ගමන් කරපු මාර්ගයේ සුගතයි. සුන්දරයි. නිසා සුගත කියලා කියනවා. දැන් ලෝකය කියන්නේ මොකටද? මොකටද ලෝකය කියන්නේ? අපි ලෝකය කියලා කියන්නේ ඉතින් ඇහැට පේන එක නැත්නම් ලෝකයේ ගෝලාකාරයි. ගෝලාකාර ලෝකය කියලානේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ලෝකය කියන එක ලස්සන්ට විග්‍රහ කරනවා. කොහොමද විග්‍රහ කරන්නේ? අසත් රූපයත්, අසකන්නාසේ දිවකය කියන මේ මනස කියන මෙන්න ආයතන හය තමයි කියන ලෝකය. දැන් මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඇහැ නොතිබුණොත් රූප ලෝකේ තියෙනවද ඔබට? තියෙනවද? ඇස් දෙක නැති වුණොත් එදායින් පස්සේ රූප බල්ල ඉවරයි. කන් දෙක ඇහෙන්නේ නැති වුණොත් ශබ්ද අහල ඉවරයි. නහය අකර්මණ්‍ය වුණොත් එදායින් දෙන සුවඳ දැනගෙන ඉවරයි. දිව අකර්මණ්‍ය වුණොත් රස දැනගෙන ඉවරයි. ශරීරය අකර්මණ්‍ය වුණොත් අංශභාග වගේ හැදුනොත් ඒ පැත්තෙම ඉතින් ස්පර්ශය ලැබලා ඉවරයි. ඊළාට සිත දැනීම් හැඟීම් තේරෙන්නේ නැති වුණොත් සිත නැති වුණොත් ඒ දේවල් තේරෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේ ලෝකේ කිව්වට මේ ලෝකේ තියෙන කුමක් තුලද? තමා තුල. ඇහැ කන නාසය දිව කය මනස කියන හය තමයි ලෝකේ කියන්නේ. ඔය මිනිස්සු ලෝකේ කියලා අඟහරු හරි මොනවා හරි ඔය ඔක්කොම හොයන්න මොකක් තියෙන්න ඕනද? ඇහැ තියෙන්න ඕනේ. ඇහැ නැති වුණොත් අඟහරු බලන්න හම්බෙන්නේ නැහැ, ජනාවාස හදන්න හම්බෙන්නේ නැහැ, හදට යන්න හම්බෙන්නේ නැහැ. ඒව කරගන්න හම්බෙන්නේ නැහැ මොකක් නැති වුණා නේද? විශේෂයෙන් ඇසයි කනයි කියන ওই දෙක. අපි ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ගේ මනසේ වැඩිපුරම අතීතයේ සම්බන්ධව හෝ වේවා වර්තමානයේ සම්බන්ධව හෝ වේවා වැඩිපුරම සිතිවිලි තියෙනවා නම් තියෙන්නේ මොකෙන් ගත්තවද? එක්කොත් ඇහෙන් එක්කොත් කනෙන්. ඔන්න ඔය දෙක. ටිකයි නහයෙන් දිවෙන් ශරීරයෙන් කියන ඒවාන් තියෙනවා. විශේෂයෙන් ඇහැ ප්‍රධානයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ ඇස කන නාසය දිව කය මනස කියලා
පටන් ගන්න. මනස ප්‍රධානයි මං කියන්නේ පංචේන්ද්‍රයන් අතරින් ගත්තට පස්සේ. ඉතින් එතකොට දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ ඒ ඇහැ කන් නාසය දිව කය මනස කියන හයම අවබෝධ කරා. ඒ කියන්නේ මොකක් අවබෝධ කරා කියන එකද? ලෝකේ අවබෝධ කරා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මුළු ලෝකෙම අවබෝධ කරපු කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියන මොකක් කියලාද? ලෝකවිදූ කියලා. දැන් බලන්න දැන් ඔය ධර්මයේ ඔබ අනුගමනය කරනකොට දැන් අපි හිතමුකෝ දැන් කෙනෙක් බයින ඔබට. බයිනකට ඔබ හිතනවා මොකද්ද? මේ කන ඉතින් මට අයිති නෑනේ. මේ කන මොකද උප්පත්ති නම් මේ මොහොත දක්වා වෙනස් වුණා. මේ මොහොතේ නම් මරණය දක්වාත් මේ කන වෙනස් වෙනවා. මරණයටපත් වෙලා මොකද වෙන්නේ? පණුවන්ට ආහාර වෙලා පොළොවට පස් වෙලා විනාශලා නැත්තර නැති වෙලා යනවා. ඒක නෙවෙයිද ඔය කනේ ස්වභාවය? ତර යම් කෙනෙක් ඔබට බනිනවා නම් ඒ බැනුම ඇහෙන්නේ කොහෙන්ද? කනෙන්. එතකොට කන පාදක කරගෙන තමයි මොකක් අහන්නේද? ඒ ශබ්දය අහන්නේ. එතකොට ඒ කන ජීර්ණයටපත් වෙනව නම් පොළොවට පස් වෙලා විනාශලා නැත්තර නැති වෙලා යනවා නම් ඒක අපිට අයිතිද? අයිතිද? දැන් පුංචි කාලේ තිබිච්ච කනද දැන් තියෙන්නේ? ඒ ඇහැද දැන් තියෙන්නේ? ඒ නහයද දැන් තියෙන්නේ? ඒ දිවද දැන් තියෙන්නේ? ඒ කයද දැන් තියෙන්නේ? නෑ. චූටි කාලේ ශරීරය මේ වෙනකොට වෙනස්ලා. ওই ශරීරයත් මොකද වෙන්නේ? තව ටිකක් කල් ගියාම වෙනස් වෙලා අන්තිමේදී මරණයටපත් වෙලා පණුවන්ට ආහාරලා පොළොවට පස්සලා විනාශලා නැත්තරම නැති වෙලා යනවා. එතකොට එනම් මේ ශරීරය අපිට අයිතිද? අයිති නෑ. අයිති නැති දෙයකට මොනව කරත් අපිට මොකද? අපිට මොන අල්ලපු වත්තේ තියෙනවා පොල් ගහක්. දැන් මේ විහාරස්ථානෙට අල්ලපු වත්තු වල ඇති පොල් ගස්. ඒකේ පොල් ගෙඩි කැඩුවා කියලා අපි ගිහිල්ලා බයින්න යනවද? ඔබ අපිටම සුදර් මහත්තයා වත්තේ අල්ලපු වත්තේ මම දැන් පොල් ගහක් තියනවාද කියලා අපිට මොනවා හරි තියනවා කියලා මොනවා හරි ගහක්. ඒතර ඔය ගහේ ගෙඩි කැඩුවා කියලා කවුරු හරි ඇවිල්ලා ඔබතුමා ගිහිල්ලා බැනගෙන යනවද? ඇයි ඒ වත්ත අපේ නෙවෙයිනේ. අපිට අයිති නෑනේ. මගේ නෙවෙයිනේ. එහෙනම් අපිට අයිති නැති එකකට මොනව කරත් අපිට කමක් නෑ ප්‍රශ්නයක් නෑ වගේ එකක් තියෙනවනේ. එහෙනම් මේ ශබ්ද ඇහෙන කන අපිට අයිතිද? අපිට අයිති නම් අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න එපා. දැන් අම්මා කැමතිද අම්මගේ කොණ්ඩේ පැහෙනවට? නෑ. අම්මා කැමතිද අම්මගේ දත් වැටෙනවට? අම්මා කැමතිද හැම රැලි වැටෙනවට? නෑ කැමති නෑ. හැබැයි වෙනවද නැද්ද? වෙනවා. Tamanට රුචි පරිදි මේක පවත්වන්න බැහැ නම් Tamanට අයිතිද මේ දේවල්? අයිති නෑ. එහෙනම් ඒ අයිති නැති දෙයකට මොන වුණත් ප්‍රශ්නයක් නෑ. එහෙම කිව්වට හාමුදුරුවනේ ඉතින් ප්‍රශ්නයක් තියෙනවා තමයි කියලා හිතන්නේ පුළුවන්. ඒ තියෙන්නේ ඇයි? ඒක මගේ කියලා අල්ලන් ඉන්න හින්දා. මම මගේ කියලා ග්‍රහණය කරන් තියෙන නිසා. එතකොට ওই විදිහට හිතන්න පටන් ගත්තොත් බයිනකොට කෙනෙක් බයිනකොට ඕනි තරම් බැනපන් ඉතින් මට ප්‍රශ්නයක් මගේ නෙවෙයිනේ. කන මගේ නෙවෙයි කන්ට එන සද්දත් මගේ නෙවෙයි. ඉතින් ඕනි තරම් බැන්නට මට මොකෝ කියලා කන අතහරින්න පටන් ගන්නවා. එතකොට මෙයාගේ හිතේ ද්වේෂය හටගන්න එක මොකක් වෙනවද? යටපත් වෙනව නැති වෙනවා. ඒ තත්ත්වයටපත් වෙනවා. එතකොට මෙයා ද්වේෂය ප්‍රහාණය පිණිස වෑයම්. එතකොට මෙයා দমনය වෙනවද නැද්ද? দমনය. මොකටද দমনය වුනේ? තථාගතයන් වහන්සේගේ ධර්මයට. එතකොට මේ ධර්මයේ දේශනා කරේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් දැන් দমনය වෙලා තියෙන්නේ කවුද? කවුද দমনය වෙලා තියෙන්නේ? තමන් නේ. දැන් තමන් দমনය වුනේ. ඉන්ද්‍රියන් සහිත වූ තමන් দমনය වුනේ. එහෙනම් බුදුහාමුදුරුවෝ පුද්ගලයා দমনය කරන්න දක්ෂයිද නැද්ද? කවුද සාක්ෂි? මම සාක්ෂි. දැන් ඇත්තටම අපි පුරුෂ ධම්මසාරතී කියන ගුණේ කතා කරද්දී කොහොමද කියන්නේ? 10ක් කියා ගන්න පුළුවන්ද? අඟුලිමාල দমনය කරා, පටාචාර দমনය කරා. ඔහොමම කියන්නේ 10ක් කියා ගන්න බෑ සමහරිට. දැන් කවුද দমনය වෙන්නේ? කියනවා කවුද සාක්ෂි? බුදුහාමුදුරුවෝ පුද්ගලයා দমনය කරන්න දක්ෂයි. අපෙන් අන්නාගමිකයෙක් ඇවිල්ලා අහනවා කොහොමද ඔබ එහෙම කියන්නේ? මට කෙනෙක් බයිනකොට දොස් කියනකොට මම මගේ කන ඇත්ත හැරලා දානවා. මොකද අයිති නෑනේ මට. එතකොට මගේ හිත මට দমনය කරගන්න පුළුවන්. ද්වේෂය මට නැති කරන්න පුළුවන්. අඩු කරගන්න පුළුවන්. යටත් කරගන්න පුළුවන්. වෙන කවුරුත් ඕනේ නෑ. ශාස්ත්‍රඥ වහන්සේ වෙනුවෙන් කවුද සාක්ෂි? මම සාක්ෂි. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලත් මම দমনය වෙනවා නම් ජීවත් වෙලා හිටපු බුදුහාමුදුරුවෝ ගැන ආයෙතින් අටුවා ටීකා ටිප්පණි විවරණ සපයන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම කියන්න බෑද අපිට? පුළුවන්. කොහොම වෙච්ච කෙනෙක්ද? හිත দমনය කරන කෙනෙක්. එහෙනම් බුදුහාමුදුරුවෝ පුද්ගලයා দমনය කරන දක්ෂයිද නැද්ද? දක්ෂයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට කියන මොකද්ද? පුරිසද අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියලා. එහෙම කෙනෙක් දෙවියන්ට මිනිස්සුන්ට ගුරුවරය වෙන්න සුදුසු නැද්ද?
ඒ නිසා කියන සත්තා දේව මනුස්සානං කියලා. එතකොට බුද්ධ කියලා කියන අන්‍යයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න දක්ෂයි. දැන් මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයනේ. මමනේ ඔබට මේ දහම් කරුණු ඒත්තු ගන්නවන්නේ. මේක මගේ එකක්ද? මේක මං හොයාගත්තු දෙයක්ද? නෑනේ. ඔය කොයිතරම් භික්ෂුන් වහන්සේලා ලෝකේ වැඩි හිටියත් මම තමයි මේක හොයාගත්තේ කියලා මං වටා, ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා වටා ලොකු පිරිසක් සමහර අය හදා ගන්නවනේ. හදාගත්තත් ඒ ඔක්කොම හදාගන්නේ මොකක්ද තිබිච්ච නිසාද? ත්‍රිපිටකයේ තිබිච්ච හින්දා. ත්‍රිපිටකේ නැති වුණා නම් බලාගන්න. තිබ්බ ලෝකේ අරය මැවුව මෙයා මැවුව කියලා සමහරට ඒව තමයි සරණ යන්නේ. එහෙනම් මේ ධර්මයේ පුද්ගලික දෙයක් නෙවෙයි. මේ ධර්මයේ මේ ලෝකෙට දායාද කරේ තථාගතයන් වහන්සේ. උන්වහන්සේ අනිත් අයට මේක අවබෝධ කරවපු නිසා තමයි පරම්පරාවෙන් හරි මේ දක්වා ආවේ. එතකොට දැන් මේ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? ගිහි ජනතාවට අන්‍යයට මේක අවබෝධ කරවෙනවා. එතකොට ශ්‍රාවකයට පුළුවන් නම් මේ තරම් මට්ටමින් මිනිසුන්ට අවබෝධ කරවන්න ශාස්ත්‍රඥ වහන්සේ කොහොමද? නේ? ඒ කියන්නේ දැන් එක් අවස්ථාවක අපේ පින්ඩෝල බාරද්දාච හාමුදුරුවෝ අහලා තින අර සඳුන් පාත්‍රයක් රජගහනුවර සිටුවරේක් තියලා රහතන් වහන්සේලා ඉන්නවනම් අහසින් ඇවිල්ලා මේක ගණිත්වා කියලා මෙයා ප්‍රචාරයක් යවුවා. එතකොට ඉතින් අද කාලෙත් ඉන්නවනේ සමහර විට රංගපාන අය. එතකොට නිගණ්ඨනාථ පුත්ත මොකද කිව්වේ? මම යන්න හදන්නම් අනුගාමිකින්ට කියන මම යන්න හදන්නම් ඕගොල්ලෝ මට යන්න දෙන්න එපා. ලැජ්ජ නැද්ද මේ නායකයාණෙනි ශාස්ත්‍රූවරයාණෙනි මේ වගේ මේ පුංචි දෙයකට මේ ඕවගේ එර්දි පෙන්වන්න ඕනේ නැහැ කියලා නුඹලමාව කකුලෙන් අතින් අදින්නකෝ යන්න දෙන්න එපා කිව්වා. දැන් කොහොමද නිගණ්ඨනාථ පුත්ත යන්න හදනවා අනිත් අය යන්න දෙන්නේ නෑ. ඊට පස්සේ අර රජගහේ සිටුවරයාට කිව්වා ඕක ඉතින් මේ වගේ දෙයකට එර්දි පාන්න ඕනේ ඕක බිමට දෙන්න කියලා. දුන්නේ නෑ. ඊට පස්සේ මේක මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් පින්ඩෝල බාරද්දාච හාමුදුරුවෝත් මේක ආරංචි වෙනවා. ආරංචි වුණාට පස්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට පින්ඩෝල බාරද්දාච ස්වාමීන් වහන්සේ කියනවා ඔබ ගිහිල්ලා ඔක අරගෙන ඉන්න කියලා. හැකියාව තියෙනවනේ. නෑ මම නෙවෙයි ඔබ යන්න. මොකද මම එර්දිම අතර අග්‍රයි. ඒතර ඔබ ගියොත් ඌට වඩා ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඌට වඩා ලොකු පැහැදීමක් ඇති වෙනවා. ඊට පස්සේ පින්ඩෝල බාරද්දාච ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මේ පාත්‍රය ගන්නවා. අරගත්තට පස්සේ ඉතින් මිනිස්සු පුදුම විදිහට පහදිනවා. පැහැදිලා උන්වහන්සේට සෑහෙන්න ගෞරව සත්කාර කරන. එතකොට ඒත් අහසින් යන්න පුළුවන් එර්දි උපදවන මට්ටමටම හිතපත් කරන්න කාගේ අනුශාසනාවද හේතු උනේ? බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒක අපි අදටත් කතා කරන්නේ නැද්ද? දැනුත් කතා කරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දමනය කරන්න දක්ෂයි. ඒ වගේම තමයි අන්‍යයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේලා දක්ෂයි. ඒ නිසා බුද්ධ කියලා කියනවා. ඒතර මේ වගේ ගුණයක් දරන්න යම් කෙනෙක් සමර්ථ නම් මේ වගේ ගුණ මොනවද? අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධ භගවා. එතකොට උන්වහන්සේ භාග්‍යවන්තද නැද්ද? භාග්‍යවන්තයි. එතන මම කියන්නේ අපි හුදෙක් බෝධියක් ළඟට ගිහිල්ලා ඇත්තටම බෝධිය තියෙන්නේ මොකටද? දැන් මේ මීටි පිටිපස්සෙන් අපිට තියෙනවනේ බෝධීන් වහන්සේ. ඔය බෝධිය අපිට මොකටද තියෙන්නේ? මොකටද තියෙන්නේ? ඇයි බෝධියක්? මතක් කරන්න. නමුත් අපේ මිනිස්සු ඒකද කරන්නේ? නෑ. නකෝ ගහපති අරිය ශාවකෝ කියලා භාග්‍යවතුන් වහන්සේ කිව්වා. ආවුෂයේ වර්ණයේ සැප යසස ස්වර්ගේ ඉල්ලන්න එපා හම්බෙන්නේ නෑ කියලා. නමුත් අපි ගිහිල්ලා ඉල්ලන්නේ මොකද්ද? ඒව තමයි ඉල්ලන්නේ. එතකොට අපි කරන්න ඕනේ මොකද්ද? බෝධියක් තියෙන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේ සිහිපත් කරගන්න. ඇත්තටම රුවන්වැලි මහා සෑයට ජයශ්‍රී මහා බෝධියට ගියපුවම වැඩම කරපුවම අපිට පුදුම සංවේගයක් ඇති වුණේ ඇයි? පුළුවන් නම් සූත්‍ර වලින් බුදුහාමුදුරන්ට ගහනවා. ඒ තරම් වේගෙන් අර සූත්‍ර කියාගෙන යනවා. කවි කියාගෙන යනවා. ඇත්තටම අපි හිතමු රුවන්වැලි මහා සෑය වැඩිනේ තථාගතයන් වහන්සේ කියලා. කණක් ඇහිරින්න හම්බෙයිද? දැන් ඇත්තටම බෝධිය තියෙන්නේ මොකටද? කවුරු සිහිපත් කරන්නද? බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්න කියලා බෝධිය දැක්කම කවවද මතක් වෙන්න ඕනේ? බුදුහාමුදුරුවෝ මතක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි වඳින්නේ බුදුරජාණන් වහන්සේ කියලා තමයි එතෙන්ද වඳින්නේ. වැඳලා මොකද්ද කියන්නේ? අරහම් බුදු ගුණෙන් මගේ ඉරුගේ අපලයි අර අපලයි මේ අපලයි ඔක්කොම ටික දුරු කරලා දෙන්න කියලා කෑ ගහලා කියනවා. ඇත්තටම බුදුහාමුදුරුවෝ හිටියනම් මොකක් කියයිද? ඔබ අහලා තියෙනවනේ. ඒ කියන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලාගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සද්ද විහාරික භික්ෂුන් වහන්සේලා එක්කාසුනාට පස්සේ එකිනෙකා කතා කරනකොට බොහෝ ഘോഷාවක් නැගෙනවා. බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? මම මේ මාළු අල්ලන අයට දොස් කියනව නෙවෙයි.
බුදුරජාණන් වහන්සේ ගත්ත උපමාව කියන්නේ. එතකොට කියනවා මොකක් කියලාද? මාළු අල්ලන තැනක කෙවුල වගේ කෑග ගහින් ඔක්කොටම යන්න කිව්වා. ඒ කියන්නේ කෑ ගහන්න එපා දොස් මේ නිදහසේ ඉන්න තියෙන තැනක් නෙවෙයි එතන ඔක්කොටම යන්න කිව්වා. ඒ කියන්නේ මොකටද ආවේ? බුදුරජාණන් වහන්සේ දැකලා වන්දනාමාන කරන්නට. නමුත් දැන් මොකද්ද උනේ? ඔක්කොටම යන්න කිව්වා. එහෙම වුණොත් රුවන්වැලි මහා සෑය බුදුහාමුදුරු හිටිනම් මොකක් වෙයිද? ඔය ඔක්කොටම යන්න වෙනවා වදිනක පැත්තකින් තියලා. ඒ නිසා අපි ඇත්තටම රුවන්වැලි මහා සෑයට බෝධින් වහන්සේ ළඟට යන්නේ බුදුහාමුදුරුව සිහි කරන්න නම් මොකක් දැනගෙන යන්න ඕනද? අඩුම තරමේ ඉතිපිසෝ ගාතාවේ තීරමුවක් දැනගෙන යන්නේ. ඒකත් සමහර විට තාලෙට අනිත් අයට ඇහෙන්න කියවනවා. තමන්ගේ දේ තමන් කරගත්තා නම් ඉවරයිනේ. අනුන්ට පෙන්වන්න ඕනද? අනුන්ට පෙන්වන්න අවශ්‍ය නැහැ. තමුන් නිදහසේ තථාගතයන් වහන්සේ සම්මුඛයේ වාඩි වුණා. වාඩිලා නිදහසේ එකින් එක බුදුගුණ සිහි කරන්න බෑද? සිහි කරන්න පුළුවන්. ඒකයි අපි කරන්නට ඕන. නමුත් අපි කරන්නේ ඒක නෙවෙයි. අපි කරන්නේ මොකද්ද? ඔහේ ගිරව් වගේ කියවනවා. ඒ නිසා මේ රට මේ සම්බුද්ධ ශාසනයේ ඉන්න මිනිස්සු මේ තරම් ඒ කියන්නේ අපි කියන්න හොඳ නෑ එහෙම. හැබැයි එහෙම නොකියුවට ඉතින් අපිට මෝඩයි කියලා කියන්න වෙනවා. අපේ මිනිස්සු මේ තරම් මෝඩ වෙලා තියන්නේ ඇයි? ඔහේ ගිරව් වගේ කියවනවා මිසක් තේරුමක් මොකුත් හොයන්නේ නැති නිසා. ඒ නිසා අපි ගිරා પરම්පරාවක් හදන්න නැතුව මොන වගේ પરම්පරාවක් හදන්න ඕනද? අවබෝධයේ පිණිස කටයුතු කරන પરම්පරාවක් හදන්න ඕනේ. දැන් මෙහෙම මම මෙච්චර කිව්වත් ඊළඟ දවසේ ඕගොල්ලෝ ගිහිල්ලා කරන්නේත් මොකද්ද? ඔය කොච්චර කිව්වත් බෝධිය ළඟට ගියාට පස්සේ කවුරු හරි ජ්‍යොතිෂ වේදිකෙක් කියපු ගමන් මොකද්ද? පැන් කල් ටිකක් ගෙනහැල්ලා සෙත් කවියක් කියන්න කියලා ඒත් කරන්නේ මොකද්ද? බෝධිය ළඟට ගිහිල්ලා අර පරණ එකම තමයි. ඔකට ඉතින් කතාවකුත් කියනවා අර මේ බලුවලක උණුපුරුකේ දැම්මත් ඇද ඇරින්න බෑ කියනවනේ. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මේක ශ්‍රවණය කරන අයගේ ඇද ඇරෙන්න කියලා. ඒ කියන්නේ එහෙම ඇද ඇරිලා මොකක් කරන්න ඍජු වෙන්න ඕනේ. උචුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා කියනවනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඍජුයි. කීවිත දෙය කෙලින් කියනවා සහ ඊට අනුරූපව වැඩ කරන වෑයම් කරන්න. එහෙනම් මම සංක්ෂිප්තයක් ගත්තොත් අද කරපු දේශනාවේ අපිට කාල වේලාව ඉක්ම යන නිසා නැත්තම් අපිට මේක දීර්ඝ කරන්න තිබ්බා. නමුත් මේ කාල වේලාව හරස් වෙන නිසා මම සංක්ෂිප්ත කරනවා. සංක්ෂිප්ත කරන්න මොකද්ද අපි කතා කරේ? ඇසල පොහේ වැදගත්කම කතා කරා. කියන්නේ ඔබට දැන් වයසක කෙනෙක් දැක්කම ඔබට මොකද්ද හිතෙන්න ඕනේ? වයසකයි දකින්න ඕනේ අම්මලාට නම් කණ්ණාඩි ඉස්සරහට ගියාම හිතෙන්න ඕනනේ. මොකද්ද? මං තව ටිකකින් මොකද වෙන්නේ? තවත් වයසට යනවා. දැන්ටමත් කෙස් පැහිලා, දැන්ටමත් හැම රැලි වැටිලා. ඒ නිසා මම මිම්මන්තට තව මොකක් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අවබෝධයේ පිණිස වෑයම් කරන්නට ඕනේ. මමත් ලෙඩ වෙන්න පුළුවන් අවබෝධය පිණිස වෑයම් කරන්න ඕනේ. කොරෝනා කියන හැමතැනම දැන් මරණේ එනවනේ. ඒ නිසා මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මොකක් කරන්න ඕනද? මේකෙන් ගැලවෙන්න වෑයම් කරන්න ඕනේ. අවබෝධය පිණිස වෑයම් කරන්න ඕනේ කියන අදිෂ්ඨානය තමා තුළ පිහිටවන්නට ඕනේ. ඊළඟට මම කිව්වා මොකද්ද? ඉතිපිසෝ ගාතාව විස්තරාර්ථ වශයෙන් තේරුම කියලා දුන්නා. එතකොට ඔබ අද නිදහසේ බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා නිදහසේ වාඩි වෙලා ස්වාමීනි අද පටන් ඔබ වහන්සේගේ කනට මම හිරිහැරයක් කරන්නේ නෑ. අද පටන් මම ඔබ වහන්සේට නිහඬව ඉන්න අවස්ථාව සලසලා දෙනවා. මම නිදහසේ ඔබ වහන්සේ සරණ යනවා කියන අදිෂ්ඨානේ පිහිටුවා ගන්නට මම අන්තිම වශයෙන් එක් උදාහරණයක් කියන්නම්. අජාසත් රජතුමා බුදුහාමුදුරුව දකින්න යනවා ජීවකත් එක්ක. භාග්‍යවතුන් වහන්සේ ජීවක අඹ වුණේ 1250ක භික්ෂු සංඝයා පිරිසත් සමග වැඩ ඉන්නවා. කිවිසුම් හඩක්වත් නැහැ. අජාසත් රජතුමා අහනවා ජීවක ඔබ මරන්නද මාව එක්ක යන්නේ? නැහැ. තථාගතයන් වහන්සේ ඉන්න තැනක එහෙම තමයි නිහඬයි. ඒ නිසා රුවන්වැලි මහා සෑය, ඒ වගේම තමයි ශ්‍රීමා බෝධි ඇතුළු අටනමස්ථාන සහ ගමේ විහාරේ වුණත් කොහේ වුණත් බුදුහාමුදුරුවම තමයි. ඒ නිසා බෝධිය ළඟට ගිහිල්ලා යටිගිරියෙන් කෑ ගන්න එපා. චෛත්‍ය ළඟට ගිහිල්ලා එක එකව ඉල්ලන්න එපා. තමුන් මනසින් පුණ්‍ය නිධාන රැස් කරගන්න. මොකද කාය කර්මයට වචී කර්මයට වඩා ප්‍රබලයි මොන කර්මයේද? මනෝ කර්මයේ. මනසින් බුදුහාමුදුරන්ගේ ගුණ මෙනෙහි කරන්න. යටත් පිරිසෙන් අඩුම තරමේ මැරෙන්න කලින් බුදුහාමුදුරු චුට්ටක් අඳුර ගන්න බලන්න. බෞද්ධයෙක් කියලා බුදුහාමුදුරු අඳුර ගන්න නැතුව මැරිලා ගියොත් ඒක අපරාධයි. ඒ නිසා උපතින් දෙමාපියන්ගෙන් අපිට බෞද්ධ කියන නාමය උරුමුණා. ඒ නාමය අවබෝධය පිණිස වෑයම් කරන්නට අවබෝධය පිණිස කටයුතු කළ තථාගතයන් වහන්සේ හඳුනාගෙන ධර්මයේ හඳුනාගෙන නිවැරදි සංඝයා කවුද කියලා හඳුනා ගන්නට මම මේ කල අනුශාසනාව ඔබට හේතු වේවා වාසනාව වේවා කියලා මම ඔබට ආශිර්වාද කරනවා.
හොඳයි. එහෙමනම් ඉතින් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දක්වපු අපේ සුදජ්ජය සුන්දර මහත්මයාත් ඒ වගේම තමයි නෙළුම් රේණු සේනාරත්න කියන මෙතනටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. තමන් කරන කෙනේ සියලුම සත්පුරුෂ අරමුණු ඒ ආකාරයෙන්ම සිද්ධ වේවා කියලා සාදු කියලා ආශනා කරනවා. ඒ වගේම තමන් විශේෂයෙන් මෙතෙන්ද පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ මා මේ ලෝකෙට බිහි කරපු අම්මට සහ තාත්තට. මාව පැවිදි භූමියට පත් වෙනකම් යටත් පිරිසෙන් ඒ කියන්නේ උසස් පෙළ විභාග ඉල්ලලා කැම්පස් තේරලා ඒ ඔක්කොම දමලා ගහලා මහාන් වුණාට පස්සේ හිත හදා ගන්නවා කියලා කියන අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ඒක පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මා මේ ලෝකෙට බිහි කරපු මාස 10ක් කුසේ තියන් ඉන්නවා කියන එක පහසු කාර්යයක් නෙවෙයි. අර චූටි කාලේ ඉඳන් උස්මහත් කරනවා කියන කාර්යයක් නෙවෙයි. විශේෂයෙන් මගේ අම්මට තාත්තට ඒගොල්ලන්ගේ අම්මා ආකාර රෝගාබාධ තියෙනවනේ ඒ සියල්ල සංසිඳිලා තමන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වීමටත් මෙලොව ජීවිතයේ සාර්ථක වීමට ඒ මගේ ආදරණීය මෑණියන්ට මේ පින හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි ඔබටත් යම් ආකාරයකට මේ ජීවිතය තුළ යම් ආකාරයක ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කායික රෝගාබාධ තියෙනවා ඒ සියල්ල සංසිඳිලා ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්නට මේ අපරස් කරගත් ආසීන පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. ඔබටත් මට උදව් උපකාර කරන සියලු මල්පේශාක්‍ය මහේශාක්‍ය ඉෂ්ට දෙවි දේවතාවුන් මේ පින් දැක බලා සතුටු අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම අවසාන වශයෙන් අප සියලුම දෙනාටත් මේ සඳහා දායකත්වයේ දක්වපු අයටත් මේක යම් කෙනෙක් ශ්‍රවණය කරන ඒ සියලුම දෙනාටත් අවසානයේදී මෙලොව පරලොව සැප කෙලවරතුම් අමා මහ නිවන නිවි සැනසෙන මේ පින් හේතු වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. අවසාන වශයෙන් අපි දෙවියන්ට පින් පෙත් අනුමෝදන් කරගනිමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. හොඳයි වන්දනා කරගන්න ආශිර්වාද ලබා ගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සක්්‍ය සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු. සීල දිනාටම තෙරුවන් සරණයි.